හරි ළමයි. හරි කුමාරනේ හරි. අපි ලිව්වේ මේ අනුව බෙන්සිල් සැබෑ ව්‍යුහ වන්නේ. අපි මොකද්ද අන්තිම ලිව්වේ ළමයි මේ සුරේෂ් මොකද අපි සම්පූර්ණ කරේ? සම්ප්‍රයුක්ත දෙකමකින් සෑදෙන මුල මොකද්ද වාක්‍ය පොඩක් කියන්න මුලින්දලා? මේ ආකාරයෙන් බෙන්සීන් සඳහා සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක් ඉදිරිපත් වන අතර නමුත් එහි සැබෑ ව්‍යුහය වන්නේ සම්ප්‍රයුක්ත දෙකමකින් සෑදෙන සංප්‍රයුක්ත මුහුමයි. දෙක මගින් සෑදෙන සංප්‍රයුක්ත මුහුමයි. සංප්‍රයුක්ත මුහුමයි. හරි. මෙන්න මෙහෙම අපි එක මේ ඉදිරිපත් කරන මෙන්න මේ විදිහට. මේ බලන්නකෝ. දැන් ඕගොල්ලෝ විහුව දෙයක් යන්දානේ. මේ තියෙන මේ මුහුම. හරි පොඩ්ඩක් බලන්න. මෙන්න මේකෙදී අර අපි ඔය ගත්ත මේ ditth බන්ධන තියෙන මෙන්න මේක මෙහෙම ඉරි වලින් ගහලා තියෙන මේ කාබන් පරමාණු ලකුණු කරලා නැහැ. මේ ශීර්ෂ වල කාබන් පරමාණු තියෙන හැම මේ ෂඩාශ්‍රයේ හැම ශීර්ෂයකම කාබන් පරමාණු බැගින් තියෙන ළමයි. හරි? කාබන් පරමාණු ලියලා නැහැ. ඒකම මේ කාබන් පරමාණු අතර තියෙන මේ ditthව සහ තනි බන්ධන කියන එක එහෙම දක්වන්නේ නැතුව මුහුමේ දක්වන්නේ එක වලයක් විදිහට දක්වන වලයාකාර ව්‍යුහයක්. ඇත්තටම මේ ෆයි වලාකුලක් විදිහට තමයි මේක පවතින කියලා පිළිගන්නවා. ඒ නිසා මේ බෙන්සීන් වල විශේෂ ලක්ෂණය මේ අපි ෂඩාශ්‍රය ඇඳලා මේ ඇතුලෙන් රවුමක් ලකුණු කරනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ විස්ථානගත වෙච්ච ෆයි ඉලෙක්ට්‍රෝන වලාවක් තියෙන 16 කියන්නේ ditth බන්ධන තනි බන්ධන මාරුවෙන් මාරුවට නෙවෙයි තියෙන්නේ. ditth සහ තනි අතරමැද ස්වරූපයක් ගන්න මේ ෆයි වලාකුලක් හැම කාබන් පරමාණුවක් අතරම පිහිටන නිසා ඒක වලාකුලක්. ඒ කියන්නේ නොකඩවා කියන්නේ කොහේවත් බ්‍රේක් වෙන්නේ වලයක් විදිහට තියෙනවා. ඒ හින්දා මේ 5 වලය කියලා ඔන්නම අපි දක්වනවා. ওই විදිහට රවුමක් අඳින බෙන්සින්ගේ මේ ඇතුලෙන් රින් එකේ. හරි ඔහොම තමයි තියෙන්නේ. ඉතින් මේක සමහරවිට ෂඩාශ්‍රයේ විතරක්ම දක්වලා දක්වන්න පුළුවන් අවස්ථා තියෙනවා. කියන්නේ මේ වටේ තියෙන හයිඩ්‍රජන් නැතුව ෂඩාශ්‍රයක් ලෙස දක්වන අවස්ථා තියෙනවා. හරි එහෙමත් පුළුවන්. හරි මේක මේ යටින් තියෙන රූපය අඳ ගන්න ඕගොල්ලෝ. ඒක තමයි සම්ප්‍රයුක්ත මුහුම. හරිද? මේ පල්ලෙහා තියෙන එක විතර කඳින්න. හරි මේක අඳ ගන්න. තව නම් මෙහෙමත් ගත හැකියි. මම මේ අඳින්න ගියේ මෙන්න මෙහෙම එකක්. ඔන්නමත් ගත හැකියි. ඒතර එහෙම ඇඳුත් එහෙම හයිඩ්‍රජන් පරමාණු ලියන්න අවශ්‍යතාවයක් නැහැ. හරි හයිඩ්‍රජන් ගැන අවශ්‍යතාවයක් නැහැ. හයිඩ්‍රජන් නොලියත් ඕනනම් ව්‍යුහයේ සෑදීමේ හැකියාවක් තියෙනවා මේ විදිහට. හරිද? මම එහෙමත් ඔන්නෝම ලිව්වත් බෙන්සීන පිළිගන්නවා. හරි ඒකත් අඳ ගන්න. ඔය ව්‍යුහයත් ඊට ඉස්සරහ අඳ ගන්න. ඕකත් පිළිගන්නවා සම්ප්‍රයුක්ත මුහුම විදිහට පිළිගන්නවා. මේක තමයි බෙන්සීන් සඳහා දක්වන ව්‍යුහය. හරි ෂඩාශ්‍රයක් ඇඳලා මැදින් රවුමක් දැම්මහම මේකෙන් අදහස් කරන්නේ බෙන්සීන් තමයි. ෂඩාශ්‍රය විතරක් දාන්නේ නැහැ. ෂඩාශ්‍රයත් එක්ක මැද රවුම දාන්න ඕනේ. දැම්මොත් තමයි බෙන්සින් වෙන්නේ. නැත්තම් වෙන සංයෝගයක් C6H12 තමයි නැත්තම් අදහස් වෙන්නේ. කියන්නේ රවුම දැම්මොත් තමයි 5 වලාව තියෙනවා කියලා අදහස් වෙන්නේ. එහෙම තමයි තනි දිත්තු අතරමැදි බන්ධන ස්වරූපයක් තියෙනවා ඔප්පු වෙන්නේ. ඒ හින්දා ඒක මතක තියාගන්න ඕනේ. කොහොම තමයි තියෙන්නේ. හරි ඔන්න බෙන්සින්ගේ සංප්‍රයුක්ත මුහුම. හරිද දැන්? එහෙනම් ඔන්න ඔය විදිහ තමයි බෙන්සින්ගේ ව්‍යුහය ඉදිරිපත් වෙන්නේ. අපි බලමු බෙන්සින්ගේ මේ දැන් ඕකට හේතුත් තියෙන ළමයි. දැන් සාමාන්‍ය මේ සංප්‍රයුක්ත මුහුම පිළිගන්න අපිට හේතු තියෙනවා. බෙන්සින්ගේ බන්ධන දිග ගත්තොත් එහෙම මේ හැම බන්ධනයක්ම එක හා සමාන දිගක් තියෙන්නේ. බන්ධන වල දිග වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අතරින් පතරින් කාබන්ගේ ditth බන්ධනයක් සහ තනි බන්ධනයක් බැගින් තියුණා නම් ditth බන්ධනය කොට වෙන්න ඕනේ, තනි බන්ධන දිග වෙන්න ඕනේ. හරි? දිග කොට බන්ධන තියෙනවා. නමුත් මේකේ ඇත්තටම සැබෑ බෙන්සින්ගේ එහෙම එකක් නැහැ. හැම බන්ධනයක්ම හැම කාබන් බන්ධනයක්ම දිග සර්ව සමයි. ඒකෙන් ඔප්පු වෙනවා. එහෙම දෙයක් නෙවෙයි තියෙන්නේ. ditth සහ තනි අතරමැද ස්වරූපයක් කියලා. ඒ නිසා අපි බන්ධන දිගින් අපි එයාගේ ව්‍යුහය තවත් තහවුරු කරනවා. හරිද? ලියන්නකෝ ඊට පස්සේ ඊළඟ කරුණ එක මේ කරුණක් වශයෙන් දෙවෙනි එක අපි පළවෙනි එක ගත්තේ අසන්තෘප්ත අසහ පරීක්ෂාවනේ. දෙවෙනි
අනුමාත්‍රිකා වගේ ලියන්න අංක දෙක දාලා ලියන්න බන්ධන දිග. හරි බන්ධන දිග. බන්ධන දිග. හරි ඒ අර්ථය ලියන්න. සාමාන්‍යයෙන් කාබන් තනි බන්ධනයක දිග සාමාන්‍යයෙන් කාබන් තනි බන්ධනයක දිග 154යි පිකෝමීටර 154යි pm වන අතර 154යි pm වන අතර කාබන් ද්විත්ව බන්ධනයක දිග කාබන් ද්විත්ව බන්ධනයක දිග 134යි පිකෝමීටර වේ. 134යි pm වේ. නමුත් බෙන්සීන් වල කාබන් බන්ධනයක දිග 139යි pm වේ. 139යි pm වේ. එමගින් බෙන්සීන් වල බන්ධන ව්‍යුහය කාබන් තනි බන්ධන හෝ කාබන් ද්විත්ව බන්ධන හෝ නොවන අතර ඊට අතරමැදි බන්ධන දිගක් සහිත සමාකාර ව්‍යුහයක් බව පැහැදිලි වේ. එනම් බෙන්සීන් වල පවතින්නේ තනි හා ද්විත්ව අතරමැදි බන්ධන ස්වරූපයකි. හරි ළමයි. මොකද දැන් මේ පේන ව්‍යුහය බලන්න. ඒ කාබන් වල ළමයි සාමාන්‍යයෙන් තනි බන්ධනයක් වුණොත් 154 pm වෙන්න එපයි. ද්විත්ව බන්ධනයක් තුන 134යි pm වෙන්න ඕනේ. නමුත් බෙන්සීන්ගේ හැම කාබන් බන්ධනයක්ම 139 pm. හරි. CH බන්ධන 109 pm. ඒ නිසා මේ අතරම බෙන්සීන් ගත්තාම තලීය සමාකාර ව්‍යුහයක් තියෙන්නේ. එතකොට ඒකෙන් ඔප්පු වෙනවා මෙයාගේ තනි බන්ධනත් නෙවෙයි තියෙන්නේ ද්විත්වත් නෙවෙයි තියෙන්නේ. ඒ දෙක අතර මැදයාවේ තියෙන තනි ද්විත්ව අතරමැදි බන්ධනයක්. අපි එහෙම ඉදිරිපත් කරනවා. හරි. මෙන්න මේකත් අඳ ගන්නකො පොඩ්ඩක් පහලින්. මේ බන්ධන ටිකක් දාලා මේක අඳ ගන්නකො ඕන.
හරි මේ ටික අඳගත්තනේ හරි. එතකොට ඔන්න බන්ධන දිග මාක් කරගත්තා. හරි. ඕන කෝණත් 120 කියලා මාක් කරලා හරි. ඊට පස්සේ තමයි අපි දැන් කරුණු දෙකක් කිව්ව බෙන්සින්ගේ මේ බන්ධනය තහවුරු කරන්න ද්විත්ව බන්ධනවත් තනි බන්ධන නෙවෙයි කියන්න බන්ධන දිග උපයෝග කරගත්තා. හරිද? ඒක ලක්ෂණයක්. තව දෙයක් තියෙනවා ළමයි හයිඩ්‍රජනීකරණ එන්තැල්පි තුන්වෙනි කරුණ ලියන්න. හයිඩ්‍රජනීකරණ එන්තැල්පි. හරි. හයිඩ්‍රජනීකරණ එන්තැල්පි. හරි. ඒකත් අපිට සාධකයක් වෙනවා මේක බන්ධන ව්‍යුහය තහවුරු කරන්න. හරි. හයිඩ්‍රජනීකරණ එන්තැල්පි. හයිඩ්‍රජනීකරණ එන්තැල්පි. හරි. එයත් ලියන්න. එයත් ලියන්න. කාබන් කාබන් ද්විත්ව බන්ධනයක කාබන් කාබන් ද්විත්ව බන්ධනයක කාබන් කාබන් ද්විත්ව බන්ධනයක හයිඩ්‍රජනීකරණ එන්තැල්පිය හයිඩ්‍රජනීකරණ එන්තැල්පිය ඍණ 120යි කිලෝජූල් මවුලට තරම් ඍණ 120යි කිලෝජූල් මවුලට වන ඍණ 120යි කිලෝජූල් මවුලට වන නියත අගයකි. මේ අනුව බෙන්සීන් වල ද්විත්ව බන්ධන තුනක් පවතී නම් එහි හයිඩ්‍රජනීකරණ එන්තැල්පිය ඍණ 120 ගුණ කිරීම 3 කිලෝජූල් මවුලට ඍණ 120 ගුණ කිරීම 3 කිලෝජූල් මවුලට වරහන් තුල ඍණ 360යි කිලෝජූල් මවුලට විය යුතුය. නමුත් සැබෑ බෙන්සීන් වල හයිඩ්‍රජනීකරණ එන්තැල්පිය
ඍණ 208යි කිලෝජූල් මවුලයට ඍණ 208යි කිලෝජූල් මවුලයට තරම් අඩු වගයකි. එමගින්ද එහි ද්විත්ව හෝ ත්‍රිත්ව එහි ද්විත්ව බන්ධන නොමැති බව තහවුරු වේ. හරිද? මේ බලන්න මම මේ උදාහරණයක් ගත ඔයාලට මේක පැහැදිලි කරන්න පුළුවන්. ළමයි දැන් සාමාන්‍යයෙන් මේ සයික්ලෝහෙක්සීන් කියලා කියන්නේ මේ කාබන් 6යි හයිඩ්‍රජන් 10ක් තියෙන සංයෝගයක්. ඒකේ තියෙන මේ ද්විත්ව බන්ධන එකක්. ඔයාලට පේන මෙන්න මෙතන මේ මම රතු පාටින් ගන්න අන්න එක ද්විත්ව බන්ධන එකක් තියෙන සංයෝගයක්. අනිත් ඒවා ඔක්කොම තනි බන්ධන තියෙන්නේ. ඒ ද්විත්ව බන්ධනයට හයිඩ්‍රජන් පරමාණු දෙකක් දැම්මොත් ඔක්කොම තනි බන්ධන බවට පත් වෙනවා. එතකොට ද්විත්ව බන්ධනයක් තනි බන්ධන බවට පත් වෙනවා හයිඩ්‍රජනීකරණ එන්තැල්පියෙන්. ඒ එන්තැල්පිය අගය ළමයි 120යි කිලෝජූල් මවුලට ඍණ තාපය පිට කරනවා. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් එක ද්විත්ව බන්ධනයක් හයිඩ්‍රජනීකරණය කරන්න ගියාම පිටවන ශක්තිය. හරි? ඍණ 120යි. කවුරු හරි කෙනෙක් කියනවනම් බෙන්සීන් වල ද්විත්ව බන්ධන තුනකුයි තනි බන්ධන තුනකුයි මාරු තියෙනවා කියලා. එහෙනම් ද්විත්ව බන්ධන තුන හයිඩ්‍රජනීකරණය කරන ළමයි 120 ඒවා තුනක් පිට වෙන්න ඕනේ. හරිද? අපි හිතනවා නම් එහෙම තියනවා කියලා 120 ඒවා තුනක් පිට වෙන්න ඕනේ. නමුත් ඇත්තටම අපිට ප්‍රායෝගිකව හම්බ වෙන බෙන්සීන් අපි හයිඩ්‍රජනීකරණය කරනවා ප්‍රතික්‍රියා මගින්. එතකොට අපිට එච්චර ශක්තියක් පිට වෙන්නේ නැහැ. ඍණ 208යි පිට වෙන්නේ. අන්න ඒක තමයි මෙන්න මේ වෙනස කියලා අපි කියන්නේ. කියන්නේ බෙන්සීන් කියන එක අපි හිතන જાතියේ ද්විත්ව බන්ධන තියෙන සංයෝගයක් නෙවෙයි. එහෙනම් එයාගේ තියෙන බන්ධන ව්‍යුහය මේ ද්විත්ව බන්ධන ස්වරූපයෙන් ඈත් වෙනවා. ඒ හින්දා අපි අන්න ඒක ඉදිරිපත් කරනවා මේ ශක්ති වෙනසට හේතු ඉදිරිපත් කරනවා බෙන්සීන් වල බන්ධන සැකැස්ම වෙනසක් විදියට. ඒ නිසා අපි කියනවා එහෙම ශක්තිය අපි අපේක්ෂා කරනවට අඩුයි. හරි එහෙම එකක් තියෙනවා ළමයි. ඒ නිසා ඒ යගේ ඇත්තටම ගත්තොත් එහෙම සම්ප්‍රයුක්ත ශක්තිය කියලා අපි කියනවා. හරි එහෙම. හරි මේ දෙක අඳ ගන්නකො මුලින්ම. මේ දෙක අඳ ගන්න. හරි. සයික්ලෝහෙක්සීන් කියන්නේ ද්විත්ව බන්ධනයක් තියෙන සංයෝගයක්. ඒකේ සූත්‍රය ඕන මම දෙන්නම් ඔයගලන්ට. මේ පැත්තේ ලියන්න ළමයින්ට පැහැදිලි වෙන්න. නිල් පාටින් පළවෙනි එක්කිනා මෙතේ උඩින් ලියනකොට නැත්තම් සයික්ලෝහෙක්සේන් කාබන් ළමයි 6යි C6යි H10යි තියෙන්නේ. හයිඩ්‍රජන් 10ක් තමයි සයික්ලෝහෙක්සේන් කියන්නේ. සයික්ලෝහෙක්සීන් sorry. මේ චක්‍රීය හෙක්සීන් කියලා කියනවා. හරිද? මේක මෙන්න මේ තත්ත්වයටපත් වෙනකොට මෙයාගේ ව්‍යුහය එකක් ලියනම C6 H12ක් වෙනවා. දෙයක් අරගෙන තමයි හැම වෙන්නේ. මෙතන තියෙන්නේ බෙන්සීන්. බෙන්සීන් හැමෝම දන්න බෙන්සීන් කියන්නේ C6H6. මම ඒක ඇට ලියනවා මේ විදිහට. වරහන් තුල C6H6 කියලා මම ලියනවා බෙන්සීන්. හරිද? බෙන්සීන් වලට හයිඩ්‍රජන් මෙතන ළමයි ඇත්තම හයිඩ්‍රජන් 3ක් සම්බන්ධ වෙනවා. මේ බලන්න හයිඩ්‍රජන් 3ක් සම්බන්ධ වෙනවා. 3ක් සම්බන්ධ වුණාම ශක්තිය පිට වෙන කොච්චරක්ද? ඍණ 208ක් හැදෙන මේ ව්‍යුහය C6H12. හරි ඒකත් ලියන්න ඕන අපි C6H12. ඒකට අපි කියනවා සයික්ලෝහෙක්සේන් කියලා. චක්‍රීය හෙක්සේන්. හරිද? ඔය විදිහට. හරි මේ උඩ ව්‍යුහයයි යට ව්‍යුහයයි දෙකේම සයික්ලෝහෙක්සේන් C6H12 තියෙන්නේ. ආරම්භක ද්‍රව්‍ය දෙක වෙනස්. එකක බෙන්සීන් තියෙන අනිත් එකේ සයික්ලෝහෙක්සීන් තියෙන්නේ. චක්‍රීය හෙක්සීන්.
හරි ළමයි. හරි එතකොට මම මේක පොඩි වෙනවා ඔයගොල්ලෝ ඇඳලා ඉවරයිනේ මේකනේ හරි. දැන් මෙහෙම හිතුවොත් එහෙම. දැන් මට නම් මේක තව පොඩ්ඩක් එහාට අරගෙන යනවා. මම හිතුවොත් මෙහෙම. මේකේ මේ ද්විත්ව බන්ධන තුනක් තිබුණොත් එහෙම. මොකද වෙන්නේ? කොහොමද දැන් මේක වඳින්න එපා. කොහොම ද්විත්ව බන්ධන තුනක් තිබුණොත් එහෙම. දැන් අපි බෙන්සීන් කියන එක අපි හිතන විදිහට ද්විත්ව බන්ධන තුනක් කියලා හිතනවා නම් හිතුවොත් එහෙම අපි දන්නවා ඒකට හයිඩ්‍රජන් තමයි තුනක් යනවා. H හයිඩ්‍රජනීකරණය දැන් තුනක් යනවා. ඒකට හේතුව හයිඩ්‍රජනීකරණය ඔහොම වෙන්න පුළුවන් තුනකින්. එතකොට ලැබෙන්නේ මේකම තමයි. හැබැයි ශක්තිය වෙනස් වෙනවා. කොච්චරද? ඍණ 120 නෙවෙයි දැන්. කොච්චරක් ලැබෙනවද ඔක කියන්නේ? ඍණ 120 ඒවා තුනක් ලැබෙනවා. ඒ හින්දා මෙතනට ලැබෙන්නේ ළමයි ඍණ 120 ඒවා තුනක්. හරිද? මෙතන 120 කියලා දෙනවා නම් ඒක දැන් 120 ඒවා තුනක් බවට පත් වෙනවා. එහෙම වුණොත් එහෙම ඍණ 360ක් යනවා මෙතනට. ඍණ 360ක් වෙනවා. ශක්තිය උනෝ වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා දැන් බෙන්සීන් වගේ ව්‍යුහයක් නෙවෙයි අපි යන්නේ මේ සයික්ලෝහෙක්සීන් කියන චක්‍රීය ව්‍යුහය. මේකේ C6 H6 තියෙන හැබැයි ද්විත්ව බන්ධන තුනක් තියෙනවා. එහෙම තිබිලා අපි හයිඩ්‍රජන් තුනක් දැම්මොත් එහෙම ඍණ 360ක් යනවා සාමාන්‍යයෙන්. නමුත් සැබෑ බෙන්සීන් වල යන්නේ ඍණ 208යි. ඒතකොට අපිට පේනවා මේ 360ට වඩා 208 කියන එක අඩුයි ළමයි. එතකොට එතන ස්ථායීතාවයක වෙනසක් තියෙනවා ළමයි. අඩු කරායින් පස්සේ අපිට පේනවා මේක 10න් 8ක් 2යි 5න් 0.5යි 3න් 2ක් 1යි 152ක්. මේ දෙකේ ඩිෆරන්ස් එක 152ක්. ළමයිට පැහැදිලිද? 360 පිට වෙන්න ඕන එක්කිනාගේ 208ක් පිට වෙනවා කියන්නේ 152කම ලොස් එකක් තියෙනවා. 152 අඩුවක් තියෙනවා. ඒ 152 අඩුවක් තියෙන හේතුව එයා කිලෝජූල් 152කින් ස්ථායීතාවයක් දක්වන සාමාන්‍ය සයික්ලෝහෙක්සීන්ට වඩා පහළින් පිටන්නේ. ඒ හින්දා අපි කියනවා මේකට හේතුව බෙන්සීන්ට තියෙන මේ සංප්‍රයුක්ත මුහුම. නැත්නම් සංප්‍රයුක්තාවය කියලා දක්වන. ඒ නිසා මේ 152 කිලෝජූල් මවලට තරම් සංප්‍රයුක්තතා ශක්තියක් තියෙනවා අපි අදහස් කරනවා. අපි යන්නේ ඒකත් මෙතන පැහැදිලි කරනවා. හරි. ලියන්නකෝ. ලියන්න. මේ අනුව සැබෑ බෙන්සීන් වල සැබෑ බෙන්සීන් වලට ද්විත්ව බන්ධන නොතිබීම නිසා හෙවත් සංප්‍රයුක්තතාව දැක්වීම නිසා ඒ ස්ථායීතාව වැඩි වී ඇත. එය 152 කිලෝජූල් මවුලට තරම් 152 කිලෝජූල් මවුලට තරම් ඉහළ අගයකි. මෙම අගය බෙන්සීන් වල සංප්‍රයුක්තතා ශක්තිය ලෙස හඳුන්වයි. සංප්‍රයුක්තතා ශක්තිය ලෙස හඳුන්වයි. හරි ළමයි. බෙන්සීන් වල සංප්‍රයුක්තතා ශක්තිය ලෙස හඳුන්වයි. මම මෙන්න මේකකින් ඔයාලට පෙන්නන මේ ශක්ති සටහනකින් පෙන්නන ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද මේ කියන්නේ කියන එක. සමහරවිට යම් කෙනෙක්ට මේක අවබෝධ නොවුණා නම් මෙන්න මෙතනින් හොඳටම තේරුම් ගන්න පුළුවන්. අහගෙන ඉන්නකෝ. මෙන්න මේ බලන්න මම කියලා දෙනවා. හරි.
ඔන්න දැන් මේකේ මම y අක්ෂයට ගන්නවා ශක්තිය. හරි ඔයගොල්ලෝ මම මේක අඳින්න ඕනේ පොඩ්ඩක් ඉන්න. මුලින් අහගෙන ඉන්නකෝ. දැන් ළමයි අපි y අක්ෂයට අරගෙන තිනෝ ශක්තිය. මේ තියෙන්නේ මේ පැත්තට ශක්තිය අරගෙන තියෙනවා. පැහැදිලිනේ? හරි. කොහොම ශක්තිය අරගෙන තියෙන පැත්තට. හරිද? ඔය විදියට. ශක්තිය ගත්තා y අක්ෂයට. මෙන්න මේ පැත්තට ගන්නේ අපේ කිසියම් මට්ටමක තියෙන එන්තැල්පි කියන්නේ මට්ටම. එන්තැල්පි මට්ටම නැත්නම් අපි කියන්නේ මේ තිරස් රේඛාවක් ලෙස ගන්න එන්තැල්පි මට්ටම. එතකොට ළමයි ඕගොල්ලෝ දන්නවා මේ ශක්තිය මනින්නේ ඒකකයක් සටහන් කරමු අපි මෙතන. ඒක ලියනවා අපිට කිලෝ ජූල් මවුලට කියලා. හරි. කිලෝ ජූල් මවුලට සිම්පල් වලින් මොල් ඍණ එක. හරි. හරි. කොහොමයි? මම එක ලිව්ව එක සටහන් කරා. ඔයගොල්ලෝ ඒකත් සටහන් කරගන්න උවමනයි. දැන් ළමයි ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට පේන මේ පළවෙනි ව්‍යුහය. මේ බලන්නකෝ. මේ හැම එකකම එකම මට්ටමේ තියෙන සංයුගයක් ඉන්නවා. ඔයගොල්ලෝ දැක්කද ඒක? එකම මට්ටමේ සංයුගයක් ඉන්න. දැන් ඔයගොල්ලෝ එන්තැල්පි ආයෙ මතක් කරනවා. හරි. මෙන්න මේ මට්ටම තෝරාගෙන මෙදින ඔය මට්ටම අරගෙන මේ මට්ටමේ නිරූපණය කරන හැමතිස්සෙම කවද? මේ බලන්න. මෙතන තියෙනවා මේ මෙහෙම සංයුගයක්. මොකද්ද මෙතන මේ ෂඩාශ්‍රයක් තියෙන්නේ? ෂඩාශ්‍රයක් කියන්නේ කාබනික සංයුගයක්. මේ කාබන් 6ක් තියෙනවා. මේ ශීර්ෂ වලින් දක්වන්නේ කාබන්. හොඳේ. කාබන් හැමතැනම තියෙනවා. ඒ ශීර්ෂ වල තව හයිඩ්‍රජනුත් තියෙනවා. හරි. කාබන් හයිඩ්‍රජන් තියෙනවා. ඔය ශීර්ෂයක සාමාන්‍යයෙන් කාබන් එකයි හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ සංයෝගය තමයි C6H12 කියන්නේ. මෙන්න මෙතන මේ තියෙන්නේ ළමයි මේ මම මේ තද පාටින් ආයෙ දක්වන්නේ. කාබන් 6ක් සහ හයිඩ්‍රජන් 12ක් තියෙන සංයෝගය අඳින විදිය. මේක චක්‍රීය සංයෝගයක්. හැබැයි මේකේ ද්විත්ව බන්ධන මොනවාක්වත් නැහැ. තනි බන්ධන විතරයි තියෙන්නේ. ඒ නිසා මේකට අපි කියනවා චක්‍රීය හෙක්සේන් කියලා. හරිද? හෙක්සේන් කියන්නේ කාබන් 6ක් සහ හයිඩ්‍රජන් තියෙන සංයෝග වලටනේ. එතකොට මේක චක්‍රීය නිසා අපි කියනවා සයික්ලෝහෙක්සේන්. ඒ නිසා මේ තියෙන සයික්ලෝහෙක්සේන් කියන ව්‍යුහය. පැහැදිලිද? මම මේකම ව්‍යුහය තමයි තුන්සරක් ඇඳලා තියෙන්නේ. හරි? මෙතන ඕන යාගේ නම ලියන්න ඔයගලන්ට පැහැදිලි වෙන්න. චක්‍රීය හෙක්සේන් මම සිංහල ලියන්නේ ඉංග්‍රීසි ලියනවා සයික්ලෝහෙක්සේන්. හරි? සයික්ලෝ හෙක්සේන්. පැහැදිලිනේ? හරි. ඔන්න චක්‍රීය හෙක්සේන් මම ඇඳලා උතන. සයික්ලෝහෙක්සේනේ සූත්‍රය තෝරනම් කියන්නම්. ඔයගොල්ලෝ දන්නවා කාබන් 6කුයි හයිඩ්‍රජන් තියෙනවා 10කුයි. ඒක තමයි චක්‍රීය හෙක්සේන් වල හැටි. ඔන්න ඔය මට්ටමේ සයික්ලෝහෙක්සේන් තියෙන්නේ. බලන්න. පළවෙනි ව්‍යුහයේ සයික්ලෝහෙක්සේන් අරගෙන තියෙන්නේ කොහොමද? තමයි සයික්ලෝහෙක්සේන් අරගෙන තියෙන්නේ ඊට උඩින් තියෙන සංයෝගයකින්. එයාගේ අපි හෙක්සීන් එකක් කියලා කියන සයික්ලෝහෙක්සීන් එකක්. ඒකේ කාබන් 6යි හයිඩ්‍රජන් 6 නෙවෙයි හයිඩ්‍රජන් තියෙන 10ක් තියෙනවා. ඊට අමතරව ද්විත්ව බන්ධනත් විශේෂයෙන් තියෙනවා. මේ බලන්න. මෙන්න මේකේ ද්විත්ව බන්ධනයක් තියෙන. එක ද්විත්ව බන්ධනයක් මෙතන තියෙනවා. ඔක නිරූපණය කරලා එතන. පැහැදිලිද ඔයගලන්ට? එහෙම එකක් තියෙනවා. හරි. එතකොට ඒක තමයි අපි කියන්නේ සයික්ලෝහෙක්සීන් ව්‍යුහයක්, හෙක්සීන් ව්‍යුහයක්. ඒකේ එක ද්විත්ව බන්ධනයක් මෙතන හයිඩ්‍රජනීකරණ ලක් වෙනවා. ඒ කියන්නේ මෙතනට තව ඕනි මොනවද? හයිඩ්‍රජන් මෙන්න මෙතන ලියුවොත් එimhe හයිඩ්‍රජන් අවශ්‍යයි කොච්චරද? ධන H2 එකක්. හරි? H2 එකක් ඕනේ. හයිඩ්‍රජන් එකක් අවශ්‍යයි, මවුලයක් අවශ්‍යයි මේ හයිඩ්‍රජනීකරණය කිරීම සඳහා. හරිනේ? ඉන්න එකක් එතනට ඕනේ. ඊළඟට ඊට ඉහළට එකට යන්කෝ. ඊට ඉහළ එකේ තියෙන ළමයි ඒක අපිට පේනවා කොහොමද තියෙන්නේ? ඒකත් අර වගේම චක්‍රීය කාබන් 6ක් තියෙන ව්‍යුහයක්. හැබැයි හයිඩ්‍රජන් 12ක් නැහැ. හරි හයිඩ්‍රජන් තියෙන එකේ 8යි. කලින් එකේ 10ක් තිබුණා දැන් මේකේ 8යි තියෙන්නේ. එතකොට මේකේ ද්විත්ව බන්ධන ඒ හා සමානව දෙකක් තියෙනවා. ඒක අඳලා තියෙන ඔන්නම ද්විත්ව බන්ධනයක් මම ඇඳා. හරි ඔහොම තමයි තියෙන්නේ. හරි. එතකොට මේකේ සූත්‍රය C6H8 මේකට ළමයි හයිඩ්‍රජනීකරණය කිරීම සඳහා හයිඩ්‍රජන් මවුල දෙකක් උවමනයි. ඒ නිසා මම ලියනවා මෙතනින් 2H2 කියලා මම වැඩි හොඳට ලියනවා. මම ওই විදිහට ටිකක් සංවර්ධනය කරන මේ හරි. එතකොට මෙතන 2H2 නිසා අපි දෙකක් ලියමු. මොනවම ලියනවා. පැහැදිලි හැමෝටම? දැන් එතකොට මේ සංයෝගයට හයිඩ්‍රජන් මවුල දෙකක් යදුවාම ඒක හයිඩ්‍රජනීකරණය වෙලා පිට වෙනවා ශක්තිය කොච්චරක්ද? 240ක්. හරි 240ක් පිට වෙනවා. මම මේක මෙතන නිරූපණය කරනවා. මෙන්න මෙතනින් 240යි ඍණ කියලා 232 නෙවෙයි 240 ළමයි. ඒ නිසා පොඩ්ඩක් අපි හදමු. මේක වැරදි විදිහට කියන එක 240. හරි ඒ ශක්තිය මේ තියෙන්නේ ඍණ 240යි. හරි මෙතන තියෙන එක නැත්නම් මෙහෙන් ගොඩ 240යි. හරිද? ද්විත්ව බන්ධ දෙකක් තියෙනකොට. ඍණ sorry 240 කියලා අපි ගන්නවා. 240. හරි. හොඳයි නැති. ඊළඟ එකට යන්කෝ අපි. ඊළඟ එකේ තියෙන විශේෂ ලක්ෂණ උකුල දකින්න නැති. ඊළඟ එකේ මොකක්ද තියෙන්නේ? ඊළඟ එකේ කාබන් 6ක් තියෙනවා. හයිඩ්‍රජනුත් 6යි තියෙන්නේ.
ඒ හින්දා කාබන් කාබන් බන්ධනයකට හැම බන්ධනයක්ම පන්නලා ඒක එකක් කර එකක් දිත්ව බන්ධන තියෙන මේ අපි දැන් අදින සංයෝගයේ. අන්න එතන ළම ඒතකොට කාබන් 6කුයි හයිඩ්‍රජන් 6ක් මාරුවෙන් මාරුවට දිත්ව බන්ධන තියෙනවා. ඔහොමම ලකුණු කරන එක. ඒ වගේ ලකුණු කරනවා. පැහැදිලිනේ? හරි. එතකොට ළමයි මෙතනට මේ වැඩේට අවශ්‍යයි හයිඩ්‍රජන් කොච්චරක්ද? එකත් අපි ලියමු. මේකට ඕන හයිඩ්‍රජන් මවුල් 3ක්. ඒ නිසා මම ලියනවා ධන 3ක් H2 තමයි ලියන්න තියෙන්නේ. හරි. කොහොමද ලියන්නේ? ඔන්න ගන්න තියෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට අපිට පුළුවන් හයිඩ්‍රජනීකරණය කරන්න. ඒතර ඒ හයිඩ්‍රජනීකරණය කරනකොට ළමයි ඔක්කොම ශක්තිය පිට වෙනවා ඍණ 360ක්. හරි. මේක මේ පැත්තෙන් ලියලා තියෙනවා මේ ඍණ 360 කියලා ලියලා තියෙනවා. හරිද? ඊට පස්සේ තව රූපයක අඳින්න ඕන එකක් මෙතන දක්වන රියල් බෙන්සීන්. සැබෑ බෙන්සීන්. රියල් බෙන්සීන් කියන්නේ සැබෑ බෙන්සීන්. සැබෑ බෙන්සීන්ව හයිඩ්‍රජනීකරණය කරොත් බෙන්සීන් මොනවද කියලා දන්නවද ඔයගොල්ලෝ? බෙන්සීන් කියන එක නා සාමාන්‍ය ශරීරාශ්‍රයක් නෙන්නේ. හරි. අන්න ඒ බෙන්සීන්ව හයිඩ්‍රජනීකරණය කරොත් මොකද වෙන්නේ? මම බෙන්සීන් අඳුතේ මෙහෙම මොකද වෙන්නේ ළමයි? බෙන්සීන්ගේ ලැබෙන ශක්තිය කොච්චරක්ද? මම දක්වන්නම්. බෙන්සීන් වල ශක්තිය ලැබෙන ඍණ 208යි. හරි ළමයි. 208යි. එතකොට අපිට පේනවා බෙන්සීන් කියන එක නා සාමාන්‍යයෙන් අපි හිතනට වඩා ස්ථායි කෙනෙක් කියලා. හරි. ඒක තමයි බෙන්සීන් ලක්ෂණය. හරි ඔන්න ඔතී. හරි. බෙන්සීන්ගේ ඔන්න ඔහම එකක් තියෙනවා. හරිද පැහැදිලිද? පොඩ්ඩක් වෙනස් වුණා අපි අnder වඩා. බලමු මොකක් ගන්නවද? දැන් මොකද වෙන්නේ? හරි. ඔහොම යන්තම් පේනවනේ. හරි. ඔන්නම මෙතන බෙන්සීන් වල දානකොට මේ ශක්තිය 208ක් තමයි පල්ලෙහාට 208ක් ගියාම සයික්ලොහෙක්සේන් ලැබෙනවා. පොඩ්ඩක් එහෙම වුණා රූපේ පොඩ්ඩක් බලන්න. ඔන්න ඔහෙම. දැන් ඒතර අපිට පේනවා මෙන්න මෙතන සාමාන්‍යයෙන් දැන් ද්විත්ව බන්ධන තුනක් තියෙනවා නම් ළමයි. ද්විත්ව බන්ධන තුනක් තියෙනවා නම් හයිඩ්‍රජනීකරණය වෙනකොට ශක්තිය 360ක් පිට වෙන්න ඕනේ. නමුත් සැබෑ බෙන්සීන්ගේ පිට වෙන්නේ 208යි. හරිද? එතකොට තියෙනවා අපිට පේන ඩිෆරන්ස් එකක්. ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා. මෙන්න මේ ටික තමයි ඩිෆරන්ස් එක. වෙනස. හරි. අපි දකින්න විශාල වෙනසක් දකින්න මෙන්න මෙතන ඉඳලා ඔන්න ඔතන ඉඳලා මෙන්න මේ ටික විශාල වෙනසක්. අන්න ඒකට කියනවා සම්ප්‍රයුක්තතා ශක්තිය. කිලෝජූල් 152ක්. මේකට කියන්නේ සම්ප්‍රයුක්ත ශක්තිය කිලෝජූල් 152ක් අපි දක්වන ওই විදිහට. හරි. ඔන්න ඕක දැනගන්න. හරි. මෙන්න මේ රූපය අඳ ගන්න ටක් ගාලා. හරි. මේකේ අඳිනකොට බලන්න ඉස්සරහන ඔයගොල්ලෝ. හලෝ. දැන් නම් අවුලක් පොඩක් ඒ 10 අවුලක් නැහැ. මේ පොඩ්ඩක් මේ මම උඩ කොල්ල කොහොම ගන්න ඉතියේ මේ පොඩක් කල්පනා කරනවා කවුරුරි ආරෙත් එක මේ ගන්න කියලා වයිස් එක කියලා වැඩි මලක ඒක කොහොමද ගන්න මේ කොහොමද
අවශ්‍යනයකට ආගමික වශයෙන් ගෙනම පෝස්ට් එකක් තියෙනවා අහගන්නේ පොඩ්ඩක් හොඳට කරනවා කියලා හරියන්නේ නැහැ මේන් හෝල් එකේ හරි මේන් හෝල් එක බලන මේන් හෝල් එකේ හරි මේ විදිහට හොඳට කරනවා මොකද කොහොමද කරන්නේ ළමයිට අපරාධනේ නැත්නම් මේ ළමයිට බැජර් ගන්න වෙලාවෙ